समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමයේත් අපේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණකට අවධානය යොමු කරන්නට අද මේ පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කර සිටියේ චමින්ද විදාන පතිරණ මහත්මාණන් සහ තුමන්ගේ ආදරණීය සහෝදරිය මංජුලා දිල්හානි විදාන පතිරණ ඒ දෙන්න සොහොයුරා සහ සොහොයුරිය ඒ දෙපළ එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ආදරණීය අම්මා අභාවයට පත් වෙලා අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිති කරගෙන චන්ද්‍රානී දික්මාදු ගොඩ මාතාවට පිම්පෙත් අනුමෝදන් කරන්ටයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන මූලික අරමුණ. ඊට අමතරව සේසෙම්ම විමලසේන විදාන පතිරණ ඒ දෙපළගේ ආදරණීය පියාණන් වහන්සේට පින්දීමත් ඒ වගේම නලින්ද දහනායක යාපා ඒ දිල්හානි විදාන පතිරණ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම චන්ද්‍රසිරි දහනායක යාපා ස්වාමි පුරුෂයාගේ අභාවයට පත් සැමියාගේ පියාණන් WL පද්මාවති අභාවයට පත් සැමියාගේ අම්මා ඒ දෙපළට පින් දෙන්නටත් ජානකී දික්මාතු ගොඩ ආදරණීය පුංචි අම්මාට පින් අනුමෝදන් කරන්නටත් තමයි අද මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මංජුලා දිල්හානි විදාන පතිරණ නෝනා මහත්මිය අපට බොහෝම ශ්‍රද්ධාවෙන් ටික කාලයකට කලින් අපව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටියා මේ වසංගත කාලේ ආදරණීය අම්මගේ උතුම් වාර්ෂික පින්කම අනුස්මරණ පින්කම යෙදුනත් මේ කාලේ තිබෙන පරිසරය එක්ක පින්කමක් කරගන්න දුෂ්කර නිසා සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ අනුව තමයි අද දවසේ මේ පින්කම මේ විදියට යෙදුනේ. අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය උදා වුණේ. අපි සතුටු වෙනවා මේ ආරාධනාව පිරිමහලා දෙන්න අපට පුළුවන් කමක් ලැබීම පිළිබඳව. අද ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරනවා විශේෂයෙන්ම රේරුකාණි චන්දවිමල මහා ස්වාමින් වහන්සේ ලියපු උතුම් ධර්ම ග්‍රන්ථයක් වන චිත්තෝපක්ලේශ ධර්ම කියන ධර්ම ග්‍රන්ථයේ අන්තර්ගත තවත් උපක්ලේශ ධර්මයක් පිළිබඳව ධර්ම කරුණු තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊයේ දවසේ ධර්ම දේශනාවක් පැවැත්ුණේ නැතත් පෙරිදා දිනයේ අපි සාකච්ඡා කරමින් හිටියේ මදය කියන උපක්ලේශ ධර්මයෙහි අන්තර්ගත කොටස්. එහි අවශේෂ කරුණු කොයි විදියටද මදය කියන උපක්ලේශය අපේ හිත අපිරිසිදු කරන්නට පුළුවන් කියලා සොයා බැලීම අප සිද්ධ කරා. අද තවත් එහි මාතෘකා කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මදය කොයි ආකාරයටද අපගේ සිත අපිරිසිදු කරන්න කියලා. අද
ආරම්භ කරන පළවෙනි කාරණාවෙන් ඔබට ඊටාම හොඳ අවබෝධයක් ලැබෙයි. ආධ්‍යාත්මිකව යම්කිසි ආකාරයකට ඉහළට ගියපු කෙනෙකුට වුණත් මේ මදය කියන මනෝභාවය ඇවිල්ලා ඒ තුල පිහිටලා එයාගේ වරදකාරී හැසිරීම් ඉදිරිපත් වෙන්න පුළුවන් ආකාරය. ඉද්ධි මදෝ අද මාතෘකාව පළවෙනි එක ඉද්ධි මද මොකක්ද ඒ? අන්‍යයෝ පියාපත්සුන් කවුඩන් වෙන්නෝය. ඊළඟට මම වනාහි මහානුභාව සම්පන්නයෙමි. අහසින් යෑම් ආදී කැමැති දෙයක් කළ හැක්කේ වෙමි යයි ඊර්ධිමතුන්ට ඊර්ධිය නිසා හටගන්නා වූ අන්‍යයන් කරන්නට පටන් ගන්නා දේවල් බොහෝ සෙයින් ව්‍යර්ථ වන්නාහ සිදු නොවන්නාහ. මා පටන්ගත් දෙයක් වේ නම් ඒ සිදුවන්නේය මුදුන් පැමිණෙන්නේ යයි සෙස්සන්ට හටගන්නා වූ මත්වන ආකාරයේද ඇති මානය ඉද්ධි මද නම් වේ. කාරණා දෙකකින් ඉර්ධි මදය අපේ රේරුකාණේ හාමුදුරුවෝ තථාගත ධර්මයට අනුව අපිට විග්‍රහ කරලා දෙනවා. එකක් තමයි ඔය අපි අහලා තියෙනවානේ භාවනා කරලා ධ්‍යාන ලබාගත් උත්තමයෝ ඉන්නවා. ඒ උතුමන්ට අහසින් ගමන් කිරීම, ජලය හරහා ගමන් කිරීම මෙහෙම විශේෂිත වූ හැකියාවන් තියෙනවා කියලා. දැන් ඊර්ධිමතුන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච මහරහතන් වහන්සේ නමකුත් අපේ ශාසනය අපිට පුංචි කාලෙම උගන්වනවා. ඒ තමයි අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ අපි. මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට අහසෙන් යෑම ආදී, අහසෙහි පලකයක් බැඳගෙන වැඩ සිටීම ආදී විවිධ ඊර්ධි ප්‍රාතිහාර්යයන් පාන්ට විශේෂ කුසලතාවයක් තිබුණා මහරහත් භාවයට පත් වුණාට පස්සේ. එතකොට මහරහතන් වහන්සේලා අතරින් ඊර්ධිමතුන් අතර අග්‍රස්ථානෙට පත්වෙච්ච උත්තමයා තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේට නම් කවදාවත් ඊර්ධි මදය එන්නේ නැහැ. හේතුව උන්වහන්සේ ඒ වෙනකොට උතුම් මහරහත් භාවයටම පත් වෙලා ඉඳපු නිසා. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේටත් ඊර්ධියෙන් ගමන් කිරීම වැනි ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරලා තිබිච්ච නිසා උන්වහන්සේට ඊර්ධි ප්‍රාතිහාර්යයන්ට අදාළ ඊර්ධියෙන් කටයුතු කිරීම ආදී විශේෂ හැකියාවන් තිබුණු බව බෞද්ධ සාහිත්‍යයේ පෙන්නනවා. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද? නෑ. උන්වහන්සේ සාමාන්‍ය කෙලෙස් තිබිච්ච දරුණු කෙලෙස් නේ, සාමාන්‍ය කෙලෙසුත් නෙමෙයි. දැටි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය වැනි දරුණු කෙලෙස් තිබිච්ච හාමුදුරු කෙනෙක්. හැබැයි උන්වහන්සේට අර බිම්බිසාර රජුරුවන්ගේ පුතුණුවා අජාසත් කුමාරයා තරුණ කාලේදී පහදින්ට එක හේතුවක් කියලා කියනවනේ. දේවදත්ත හාමුදුරුවන්ට තිබුණු ධ්‍යාන, ඉර්ධියෙන් ගමන් කිරීම ආදී යම් යම් දේවල් මවල පෙන්වන්නට පුළුවන් ආදී ගතිය, හැකියාව එක කුසලතාවයක්. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් නොවන කෙනෙකුට ධ්‍යාන ලබාගෙන 이르දි ප්‍රාතිහාර්ය පෑමේ 이르දියෙන් කටයුතු කිරීමේ හැකියාවක් ආවොත් එයා පරිස්සම් වෙන්න ඕන. ඇයි එයා පරිස්සම් විය යුත්තේ? යාට ඕන වෙලාවක මාන්නයත් එක්ක ගැට ගැහිච්ච නේ. මාන්නයත් එක්ක ගැට ගැහිච්ච මේ මදය කියන නරක උපක්ලේශ ධර්මය උපදිලා එයාගේ 이르දිය උනත් ඒ 이르දිමත් භාවය උනත් පිරිහිලා යන්න පුළුවන්. එයා පරිහානියටපත් වෙන්න පුළුවන් ඒ ලබාගත්තු ධානා මට්ටමෙන. මොකද බොහෝ වෙලාවට මේ 이르දිමත් බව, කියන්නේ අනිත් අය ගැන 이르දි ප්‍රාතිහාර්යෙන් 이르දියෙන් ගමන් කරන්න පුළුවන් අයට හිතෙනවලු ඒගොල්ලෝ තටු කැඩිච්ච කපුටෝ වගේ කියලා. අහසින් යන්නවත් බෑ.
අපේ අතීත අනුරාධපුරය ගැන තොරතුරු වල තියෙන එකක් තමයි අතීත අනුරාධපුරයේ හරියට හිටියලු පැවිදි උත්තමයොත් ගිහි භවතුනුත් 이르දිමත් අය, 이르දියෙන් ගමන් කළ හැකි අය. එවැනි විශේෂයෙන් රහතන් වහන්සේලා 이르දියෙන් අහසින් වඩිනකොට අපේ අනුරාධපුරයේ පැරණි බණ කතාවල තිබෙනවා වීවේලණ්ඩවත් බැරි තරම් ඒ අහසින් ගමන් කරන හාමුදුරුලගේ හෙවණලි නිසා වීවේල ගන්ටවත් බැරි තරම් ආලෝකය වැටෙන්නේ නැතුව තිබුණා කියලා ආශ්චර්යමත් බණ කතා. අනුරාධපුර රාජධානියේ තිබිච්ච ආධ්‍යාත්මික ශාස්ත්‍රීයත්වය ගැන, ලෞකික ශාස්ත්‍රීයත්වය නෙමෙයි ආධ්‍යාත්මික ශාස්ත්‍රීයත්වය ගැන කතා කරද්දී පෙන්වලා දෙනවා. එච්චරටම මිනිස්සුන්ගේ හිත් දියුණු වෙලා, හිත් පිරිසිදු වෙලා එවැනි පසුබිමකය මිනිස්සු හිටියේ කියලා. ඉතින් මේ 이르දිමතෙකුට අර වගේ මදයක්, උමතුවක් හටගන්න පුළුවන්. අපි හිතන්නේ ධානය ලැබුවොත් ඉතින් එයා මොනවද කියලානේ නේද? එයා ලොකු ජයග්‍රහණයක් ලැබපු කෙනෙක් ලෙසනේ අපිට හිතෙන්නේ. හැබැයි ඒ ධානය ලබාගෙන 이르දිමත්ව අහසින් ගමන් කිරීම ආදී විශේෂ ප්‍රතිහාරයන් දක්වන්නට පුළුවන් අයටත් මේ වගේ නරක මනෝභාවයන් එනවා. මට තමයි පුළුවන් කියන හැඟීම එනවා. මට තමයි පුළුවන් කියන. අනිත් අයට උඩින් යන්න බෑ, අනිත් අයට ගින්දර හරහා ගමන් කරන්න බෑ, අනිත් අයට වතුර හරහා ගමන් කරන්න බෑ. මට දික් කරපු අත ආපහු නමන තරම් ඉක්මනින් දිව්‍ය ලෝකෙට ගිහින් එන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙට ගිහින් එන්න පුළුවන්. මේ විදියට මාන්නය, උමතුව, තමන් පිළිබඳව උඩඟු ස්වභාවය ඇවිල්ලා එයා ඒ ලබාගත්තු ධ්‍යාන සමාපatti උනත් පිරිහව ගන්නට පුළුවන්. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, මදය කියන සිතුවිල්ල සාමාන්‍ය තත්වයේ ඉන්න, සීලයක් ගුණයක් පුරාගෙන ධර්මයක් පුහුණු කරගෙන දම්පැම් දෙමින් යහපත්ව ආධ්‍යාත්මික ජීවිතේ ප්‍රගුණ කරගන්න ඔබ ගාව, මා ගාව විතරක් නෙමෙයි, ධ්‍යාන සමාපatti ලැබපු අය ගාව උනත් මේ නරක ගතිය එන්න පුළුවන්. මේ මදය උමතුව එන්න පුළුවන්. එතකොට හිතන්ට මාර්ගඵල ලබනකම්ම මේ හිත කොච්චර රකින්න ඕනද කියලා. අපි කෙනෙක් පුංචි වැරද්දක් කරන දැක්කම කලබල වෙලා කෑ ගහගෙන රණ්ඩු කරගෙන අපි කටයුතු කරන්නේ කොච්චර උමතුවකින්ද? ඒත් බලන්න මේ ධානය ලැබපු අය ගැන කියන්නේ. අහසින් ගමන් කරන්න පුළුවන් තරම් හිත හැදිච්ච අය ගැන කියන්නේ මේ. ඒගොල්ලොන්ටත් මේ වගේ කෙලෙස් ඇවිල්ලා හිත දූෂිත වෙලා උමතුවෙන් හැසිරෙන්න පටන් ගන්නවා. ඔබේ දරුවෙක්, ඔබේ බිරිඳ, ඔබේ සැමියා එවැනි ධ්‍යාන මට්ටමටවත් හිත දියුණු කරපු කෙනෙක් නෙමෙයිනේ. ඔබ ඇසුරු කරන අය, අපි ඇසුරු කරන අය බහුතරයනේ. සුළුතරයක් ඇති. අපිට හමු වෙලා නැති වුණත්, අපිට අඳුන ගන්නට බැරි වුණත් සුළුතරයක් ඇතිනේ ධ්‍යාන සමාපatti දක්වා හිත දියුණු කරපු උත්තමයෝ, මාර්ගඵලලාභී උත්තමයෝ නැති වෙන්න බෑනේ. එයත්න්ගේ පින් කුසල් මෝරලා තිබිච්ච අයට සද්ධර්මයේ පුහුණු වෙද්දි මේ ආර්ය මාර්ගයේ වැඩිලා එයත්ෝ එවැනි ඵලවලටපත් වෙලා ඇති. නමුත් බහුතරයක් දෙනා අපි තේරුම් ගන්න ඕන මොකක්ද? සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු. පුහුණු වෙන අය. මම මේ බණ අහන බහුතරයක් අතර ඉන්න ඔබ පුහුණු වෙන අය. අපි අපේ ශ්‍රද්ධාව දියුණු කරමින් ඉන්නවා. සීලය දියුණු කරගනිමින් ඉන්නවා. සතිය දියුණු කරගන්නට, ප්‍රඥාව දියුණු කරගන්නට, පරිත්‍යාගශීලී බව ඡාග දියුණු කරගන්නට,
ශ්‍රුතය දියුණු කරගන්න අපි වීර්ය කරමින් ඉන්නවානේ. අපි කැපවීම කරමින් ඉන්නවා. මේ භවය තුල ආධ්‍යාත්මික යම්කිසි ජයග්‍රහණයක් ලබන්න. නමුත් ධ්‍යාන මට්ටම් වලට හිත හැදිච්ච අයගේ පවා මේ දුර්ගුණ මතුවෙන්න පුළුවන්. ඒකෙන් ඊළඟට දෙන පණිවුඩේ අපි කොච්චර පරිස්සමින් අපේ හිත පවත්ව ගන්න ඕනද? අපේ හිත ගැන කොච්චර අපි සිහි කල්පනාවෙන් ඉන්න ඕනද? ඕනම වෙලාවක අපේ හිත මදය කියන මානය සමගම ගැට ගැහුණු මදය කියන නරක අයහපත් අකුසල ධර්මයෙන් උපක්ලේශ ධර්මයෙන් අපිරිසිදු වෙලා උමතු වෙලා විකෘති තත්වයට පත් වෙලා හැසිරෙන්න කතා කරන්න කටයුතු කරන්න පුළුවන්. ඒක හොඳට ඔබ තේරුම් ගන්න. ඔබ දිහා බලන්න. ඊළඟට ඔබත් එක්ක ඉන්න අය දිහා බලන්න. අනේ මෙයාටත් මේ දේ වෙන්න බැරිද? මෙච්චර ධානලාභී ඇත්තන්ටත් මෙහෙම වුණා නම්. නේ. ඉස්සර මට මතකයි අපේ ගම්වල හාමුදුරු කෙනෙක් එහෙම සිවුරු අතහැරලා ගියාම ඉතින් ගම්මැසියෝ සමහරු කලබල වෙනවා. සිවුරු ඇරලා ගිහිල්ලලු නේද? දෙහි ගා උඩ දාලා සිවුර පැනලා ගිහිල්ලලු නේද? ඔහොම කලබල වෙනවා. හැබැයි බණ දහම් අහන වැඩිහිටියෝ තලතුණා වයසටපත් වෙච්ච අය නිතර සිල් ගන්න යන භාවනාව කරගන්න නිතර දහම් කරුණක් රේඩියෝ එකෙන් හරි අහපු අත්තම්මලා සියලා අපිට මතකයි මේ වගේ අවස්ථාවල කිව්වේ මොකක්ද? අහසින් ගියපු අයත් කාන්තාවක් දැකලා සිත දුර්වල වෙලා ධාන වලින් පිරිහිලා බිමට ඇද වැටිච්ච බණ කතා අපි අහලා තියෙනවනේ. ඒ පොඩි හාමුදුරුවෝ ධාන ලැබලා හිටියේ නෑනේ. කෙලස් වලට වසඟ වෙන්න පුළුවන්නේ. ඉන්නකම් අපිට බණ කිව්වනේ. ඉන්නකම් අපේ පූජාව කළානේ කියලා අනුකම්පාවෙන් ඒ හාමුදුරුවෝ කරගත්ත විපතක් කියලා කරුණාවෙන් හරි දුකෙන් අදහස් පළ කරපු අය මට තාම මතකයි. අපි පුංචි කාලේ. එහෙම අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ පොඩි කිවට උනාත් තරුණ වී හිටපු හාමුදුරුවෝ සිවුරු අතහැරපු වෙලාවේ ගම්වැසියෝ ඒ වගේ කතා කියනවා අපිට චූටි කාලේ මතකයි. ධානලාභියොත් පිරිහුණානි කියලා. ඉතින් ධර්මයේ තේරුම් ගත්තු අය කෙනෙකු දිහා බලන්නේ එහෙමයි. මට දැනුයි තේරෙන්නේ ඒ මිනිස්සු මේවා හොඳට තේරුම් අරන් ඉඳලා තියෙනවා. මහා උගත්තු නෙමෙයි, උපාධිධරයෝ නෙමෙයි, මහා තර්ක ශාස්ත්‍ර දන්නේ නැහැ. හැබැයි ජීවිතේ යථාර්ථය තේරුම් අරන් හිත ගැන අවිනිශ්චිත භාවය හිතක් හදාගෙන එක විදියට තියාගෙන ඉන්න එක කොච්චර අමාරුද කියලා හොඳට තේරුම් ගත්ත වැඩිහිටි පැරණි මිනිස්සු එහෙම තමයි කතා කළේ වගේ දෙයකදී. අනිත් අය අස්වැසුවේ විදියට පන්සල ගැන කවුරුවත් කලකිරෙන එක නැවත්තගත්තේ විදියට කතා කරලා. ඒවා හරි අසිරිමත් කියලා මට දැන් හිතෙනවා මේ ධර්ම කරුණු හොයනකොට සාකච්ඡා කරනකොට ඔබත් එක්ක. මම ඔබට සිහි කරනවා. ඔබට ඔබේ ගෙදර ඉන්න අයට උනත් අනුකම්ප කරන්න වරදකදී වැරදි හැසිරීමකදී සමාව දෙන්න කොච්චරනම් මේ ධර්ම කාරණෙන් උදව් කරගන්න පුළුවන්ද? මොකද ධ්‍යාන සමාපatti ලැබපු අයත් කෙලස් වලට ආයේ යට වෙනවා නම් අකුසල සිතුවිලි වල වහල්ලු වෙනවා නම් කෙලස් සහිත ඔබේ පවුලේ සමාජිකයෝ අකුසල සිතුවිලි වලට යට වෙලා වැරදිකාරී හැසිරීම් වලට යන්නේක පුදුමයක්ද? අනුකම්පා කරන්ට සමාව දෙන්න අපිට එන තරහව ක්‍රෝධය අතහරින්න අපිට වෙන අසාධාරණ කොච්චර හොඳ උපදේශනයක්ද මේවා තේරුම් ගන්නට කියලා මම මෙත් සිතින් යෝජනා කරනවා. ඊළඟ කාරණේ තමයි
අපි මේ සිල්පද කීපයක් අපිට ආරක්ෂා වෙච්ච පමණින් දානි ටිකක් දීපු පමණින් පන්සලට ගිහිල්ලා බණ ටිකක් අහන් ඉඳපු පමණින් අපි නම් දැන් අංග සම්පූර්ණයි වගේ ඔළුවේ මනස්කාත හදාගන්න හොඳ නැති එක. ඒකත් මේක ඇතුලේ පණිවුඩයක් විදියට තියෙනවානේ. ඕන වෙලාවක අපේ හිත කෙලෙස් වලට වහල් වෙන්න පුළුවන්. මේ 이르දිමතුනුත් පිරිහෙනවා නම් අහසින් යන්න පුළුවන් අයත් බිමට වැටෙනවා නම් මාන්නය ආදී මදය ආදී අකුසල විතර්ක පැන නැගිලා එයත්න්ගේ හිත අපිරිසිදු වෙලා ව්‍යාකූල වෙලා යනව නම් අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද අපේ හිත ගැන. මම ඔබට යෝජනා කරනවා නැවත හැරී බලන්න කියලා. ඊළඟ එක තව වැදගත් පැත්තක් අවධාරණය කරනවා රේරුකාණි ස්වාමීන් වහන්සේ මේ 이르දි මතේ. ඔය සමහර දේවල් ලස්සනට පිළිවෙලට එක සැරෙන්ම කරන්න පුළුවන් එකටත් අපේ සංස්කෘතිය පිළිගන්නේ මෙයා 이르දි ප්‍රතිහාරේ පාන වගේ. හරි ලස්සනට එක සැරෙන්ම යා කරපු දේ කරා නේද? හරි විස්මයජනකයි ආශ්චර්යමත් කියලා සමහර අය සමහර දේවල් ලස්සනට කරාම අපි පුදුමෙන් කතා කරනවා. ඉතින් එහෙම විශේෂ කුසලතා තියෙන අය ඉන්න පුළුවන්නේ. යමක් කරන්න පටන් ගත්තම ලස්සනට කරලා ඉක්මනින් ඒක අංග සම්පූර්ණව කරලා නිමා කරන අය ඕන තරම් ඉන්නවා. අන්නේ වගේ අයට එන්න පුළුවන් මේ මාන්නේ. ඉද්ධි මත කියන එක ඒ වගේ අයටත් එන්න පුළුවන්. එයයි මේ අනිත් අයට බෑ පිළිවෙලට වැඩක් කරන්න. මම කරොත් තමයි හරියටම අංග සම්පූර්ණම ඉවර වෙන්නේ ඒ කටයුත්ත. තාම ඵලදායි ලෙස නිමා කරන්න පුළුවන් මම ඒ දේ කළොත් විතරයි. මේ අනිත් අය කරන්ට ගියාම අපේ ගම්වල කියන්නේ හත් පොලේ ගා ගන්නවා. මේවා ඉතින් මගේ අතින්ම කරොත් තමයි පිළිවෙලකට කෙරෙන්නේ ලස්සනකට කෙරෙන්නේ කියලා. ඒකනේ අර සමහරු අනුන් අතු ගාපු ආය අතු ගාන්නේ. සභාවක පුටු ටික කවුරු හරි අදලා තිබුණොත් එයා ආයෙ හදනවා ගිහිල්ලා. හොදපු පිඟන් ආයෙ හොදන අය ඉන්නවා. ඒ මොකක්ද? ඒ තමයි තමන්ට තමයි හරියටම කරන්න පුළුවන් කියන උඩඟුකම, මාන්නය, මදයක් ඒක. මතක තියාගන්න අපි එවැනි කුසලතා විශේෂ කුසලතා තියන අය ඉන්න පුළුවන් අපි අතර. ඇත්තනේ. සමහර අයට ලස්සනට පිළිවෙලට අස් කරන්න පුළුවන් නේ. හරි ලස්සනට අස් කරන අය ඉන්නවනේ. මගෙත් එහෙම ගෝල නමලා ඉන්නවා. කුටිය එහෙම ලස්සනට අස් කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම කිව්වොත් මම අස් කරොත් එහෙම තව එක්කෙනෙක් ඇවිල්ලා අස් කරන්න වෙන වෙලාවල් නැතුව නෙමෙයි මට ලස්සනට අස් කරන්න ලස්සනට පොත් තියන්න ඒක ටිකක් අමාරුයි. මගේ ඒ පැත්ත දුර්වලයි. හැබැයි මගේ ශිෂ්‍ය නමලා ඉන්නවා. සමහර ශිෂ්‍ය නමලා හරි දක්ෂයි අස් කරන්න. ලස්සනට පිළිවෙලට ඒව කරන අය ඉන්නවා. ඒවා විශේෂ කුසලතා. හැබැයි මම ඔබට යෝජනා කරනවා එහෙම විශේෂ හැකියාවක් තිබෙන එක ගැන සතුටු වෙන්න. උමතු වෙන්න එපා. මොකද ඊළඟට අනිත් අයට ඔබ ඒකෙන් ඉන්සල්ට් කරන්න යනවානේ. ඒකෙන් යම් කිසි ආකාරයකට හිංසා කරා කෙනෙක් අතු ගාපු එකට අවමන් කරන්න. එයාගේ හිත රිදෙන විදියට කොස්ස උදුරලා අරන් ආය අතු ගන්න. ඒ වගේ දේවල් කරන අය ඉන්නවනේ. ඒකට කොච්චර හිත රිදෙනවද? ඒ අර උමතු ආවම මට තමයි හොඳටම මේව කරන්න පුළුවන්. අනිත් අය කරොත් ඉවරයි කියලා. එවැනි මනෝභාවයන් ඔබ ඇති කරගන්න කෙනෙක් වෙන්න එපා. එහෙම වුණාම අනිත් අයට ඔබත් එක්ක ජීවත් වෙන එක හරි නීරස වෙයි. අප්‍රසන්න හැඟීමක් වෙයි. මොකද
කෙනෙකුට අපේ උඩඟුකම්, අපේ මහන්තත්තකම්, අපි මේ මදයෙන් උමතු වෙලා අපේ ගමන, අපි බලන බැල්මවල්, අපි හෙළන සිනහවවල් ඒවා දරණ එක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, ඇත්තටම ඔබට විශේෂ කුසලතා තියෙන්න පුළුවන්. ඇත්තටම ඔබට විශේෂ කුසලතා තියෙන්න පුළුවන්. එහෙම ඉන්නවා. ඔබ සතුටු වෙන්න එහෙම විශේෂ කුසලතා ඔබට තියෙන එක ගැන. ඒත් උමතු වෙන්න එපා. ඊර්දිමතුන්ගේ ඊර්දියත් පිරිහෙනවා නම් ඔබට ඔය දෙයක් පිළිවෙලට කරන්න පුළුවන් හැකියාව කියන එක මොනතරම් ඉක්මනට පිරිහෙන්න පුළුවන්ද? මොනතරම් ඉක්මනින්ම ඒ හැකියාව නොහැකියාවක් වෙලා යන්න අවස්ථාව තියෙනවද? ඒකයි අපි අපේ හැකියාවන් ගැන ඕනවට වඩා උමතු වෙන්න යන්න හොඳ නැහැ. උමතුව කොහෙත්ම හොඳ නැහැ. ඕනවට වඩා කියන්නේ මම කියන්නේ තමන්ට කුසලතාවයක් තියෙනම් ඒක ගැන තමන් සතුටු වෙන්න ඕනනේ. තමන් සතුටු වෙන්න ඕන. මට ඒක පුළුවන්. මාගේ හැකියාවක් තියෙනවා. ඒක දියුණු කරගන්නත්, ඒක ආරක්ෂා කරගන්නත් පුළුවන් තරම් වීරිය කරන්න ඕන. හැබැයි ඒක මත පදනම් වෙලා අනිත් අයට පීඩා දෙන්න හොඳ නැහැ. අනිත් අයට කරදර කරන්න හොඳ නැහැ. අනිත් අයට අවමන් කරන්න හොඳ නැහැ. රංචුවක් එක්ක ඉඳිද්දී එවැනි උමතුවකින් හැසිරෙන්න යන්න හොඳ නැහැ. ගොඩාක් දේවල් වරදින්න පටන් ගනින්. ගොඩක් දේවල්. හොඳයි. දැන් මේ කරුණ පැහැදිලි. ඉද්දිමද ඒකුවේ විශේෂ අහසින් ගමන් කිරීම ආදී 이르දීන් දැක්වීමේ හැකියාව නිසා ඊළඟට දෙයක් ලස්සනට පිළිවෙලට අංග සම්පූර්ණව කරන්ට කෙනෙකුට තියෙන හැකියාව නිසා කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් උමතුව, මදය, මත්ගතිය, ඒකට කියනවා ඉද්ධිමද. ඒක දුරු කරගන්නට ඔබ කටයුතු කරන්න ඕන. ඔබේ හිත රැක ගන්න. අද තව කාරණයකට අපිට ඊළඟට යන්න පුළුවන්. ඊළඟට යස මදෝ යස රටවලට, පළාත්වලට, නගරවලට, ගම්වලට, නිකායවලට, සමාගම්වලට, සේනාවට, කර්මාන්තශාලා ආදී ස්ථානයන්ට ප්‍රධානකම් කරන්න උන්ට මම ප්‍රධාන වෙමි, නායක වෙමි කියා ප්‍රධාන බව නිසා මත්වන්නා වූ මානය යසමද නම් වේ. ඒකේ තමන්ට යම්කිසි තැනක නායකත්වයක් තියෙනවා කියලා හිතන්නකෝ. ගෙදරනේ. ගෙවල් වල තියෙන නායකත්වයක්, ඒකට කියනවා ගෘහමූලිකයක්. ගෘහමූලික කියලා. සුද්ධ දීපු එකක්. අපේ ධර්මයට අනුව නම් ගෘහමූලික වෙන්න ඕන ශ්‍රද්ධාවෙන් වැඩි කෙනා, සීලයෙන් වැඩි කෙනා, ශ්‍රුතයෙන් වැඩි කෙනා, ඡාගය වැඩි කෙනා, ප්‍රඥාව වැඩි කෙනානේ. අපේ ධර්මයට අනුව ගෘහමූලික වෙන්න ඕනේ යා. ගෙදර ආදර්ශ වෙන්න ඕන, ප්‍රධානිය වෙන්න ඕනේ යානේ දහමට අනුව. හැබැයි බ්‍රිතාන්‍යයෝ හදපු ඒ බටහිර ආරට ගියපු පරිපාලන රටාව තුල ඔවුන්ට අවශ්‍ය වුණා මේ දේපල ක්‍රමයට විධිමත් භාවයක් ඇති කරන්න. එතකොට ඒකට අදාළ ගෘහස්ත නායකත්වයක් නම් කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව ගෘහමූලිකයෙක් අඳුන්වලා දීලා, ගෘහමූලික අංකයක් අඳුන්වලා දීලා, එහෙම තානාන්තරයක් අපේ රටට ඉදිරිපත් වුණා 1833 වගේ පස්සේ. ඔය මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මගේ මතක විදියට ඒ නම් දෙක හරි කියලා මං හිතනවා. 833 පස්සේ කොහොමද? එතකොට ඒකෙදි බැලුවේ ගෘහමූලිකත්වය කියන එක කාටද? ඒක පිරිමියට ලැබෙන්න ඕන. මොකද බටහිර සමාජයේ මාතෘමූලිකව නෙමෙයි දේවල් කළේ. පීතෘමූලික. ඉතින් බ්‍රිතාන්‍යයන්ට මෙහෙට ආවට පස්සේ ඔවුන් ක්‍රියාත්මක කරේ ලංකාවේදී ඒ
ඔවුන්ගේ රටවල් වල තිබිච්ච සංස්කෘතික දේශපාලනික ක්‍රමවේදයනේ. එතකොට ඔවුන් තීරණය කළා පිරිමියා ගෘහමූලිකයා කරන්න ඕන. අතන මේගොල්ලන්ට උන්නේ රට යම්කිසි සිස්ටම් එකකට දාගන්න. නේ. අදටත් ඔය සමහර තියෙන දේවල් ඇත්තටම බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ හදපු දේවල් තමයි තියෙන්නේ පිළිවෙල කරන්නට රාජ්‍යයක් විදියට විධිමත් කරන්නටනේ හදපු දේවල්. ඒව හොඳ දේවල් තියෙනවා ඒකනේ. ඒකේ වැරදි දේවලුත් තියෙනවා. දාර්ශනිකව අපිට එකඟ වෙන්න බැරි දේවලුත් තියෙනවා. හැබැයි ගොඩාක් ඒවා හොඳ ඒවා තියෙනවා. ඒක සුද්ධංගේ නිසාම නරකයි කියන බොරු මොට්ට දේශප්‍රේමියෙක් වෙන්න ඕනේ නෑනේ. හරි එක හරි. අපේ රටට ආදරේ, අපේ මව්බිමට අපි කවුරුත් ආදරේ ගරු කරනවා. අපේ ජාතිකත්වයන්ට අපේ ආගමික අනන්‍යතාවයන්ට අපි හදවතින්ම ගරු කරනවා. ඒව රකින්න අපි කටයුතු කරනවා. ඒ වුණත් ඉතින් සුද්ධෝ හරි කවුරු හරි එක කරොත් හරිනේ. එහෙම හොඳ දේවල් අපිට ගොඩාක් ඒ ප්‍රතිසංස්කරණ වලින් ආවා. හොඳ ඒවා ආවා ගොඩාක්. ඒ අතරේ අපිට එකඟ වෙන්න බැරි කාරණාත් අපේ සංස්කෘතියට අපේ පැවතිච්ච යම් මහා මූලයන්ට හිංසා වෙන දේවලුත් ආවා. ඒක අපි පැත්තකින් තියමුකෝ. මට ඔබට කියලා දෙන්න ඕනේ මොකද්ද? දැන් මේ ගෘහමූලිකකම කියන්නේ නායකත්වයක් නේ. එක්තරා විදියකට බටහිර පන්නේන් කල්පනා කළොත්. දැන් ඕක මත මොන තරම් මත්වීමක් තියන අය ඉන්නවද තවම? ගෘහමූලිකයා කියන එක මත කොච්චර උඩඟුකමක් මාන්නයක් උමතුවක් තිබුණු අය අතීතේ හිටියද? මම පැරණි ඔය 40 ගණන් වල 60 ගණන් වල 50 ගණන් වල සමාජය ආශ්‍රය කරගෙන ලියපු නවකතා එහෙම ඉස්සර කියවලා තියෙන ඔය අපේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ නවකතා, පියදාස සිරිසේන මහත්මයාගේ නවකතා, ඒවයි තියෙන ඔය අපේ ඒ කියන්නේ 20 වන සියවසේ අපේ සමාජයේ තිබිච්ච ඒ හැඟීම් ඒවා අලලා තමයි ඔවුන්ගේ කතාන්තර ගොඩක් ඒවා ගෙතිලා තියෙන්නේ. ඒවා පාදක කරගෙන ඒවයි තියෙනවා මේ ගෘහමූලික කමත් එක්ක එන මත්ගතිය පිළිබඳව අපූර්ව හැසිරීම් මිනිස්සුන්ගේ ප්‍රකට වෙන හැටි. ඒවා නිසා ඉදිමිලා ඉන්න හැටි. මා ඔබට යෝජනා කරනවා ඔබ අප කවුරුත් මැරෙන අය සදාකාලික අය නෙමෙයි. අපි කාටත් දේවල් දාලා යන්න වෙනවා. සදාකාලික ජනාධිපතිවරුත් නැහැ. සදාකාලික අගමැතිවරුත් නැහැ. සදාකාලික කැබිනට් ඇමතිවරුත් නැහැ. සදාකාලික රාජ්‍ය ඇමතිවරුත් නැහැ. සදාකාලික පාර්ලිමේන්තු මන්ත්‍රීලත් නැහැ. සදාකාලික පළාත් සභා මන්ත්‍රීලා ඇමතිලත් නැහැ. සදාකාලික නගරාධිපතිලා ප්‍රාදේශීය සභාපතිලත් නැහැ. මන්ත්‍රීලත් නැහැ. ආයතන සභාපතිලත් නැහැ. අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයොත් නැහැ. සදාකාලික කවුරුත් නැහැ. හැමෝටම ටික කාලයක් ඔය තනතුරු වල යම් කිසි ආකාරයකට කටයුතු කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඇත්ත වශයෙන්ම අපි කවුරුත් එක් යුගවල එක් තනතුරු වල ස්ථානවල බාරකරුවෝ බවට පත් වෙනවා. හැබැයි බාරකරුවෝ වුණාම අපේ ඔළුවේ වැඩ කරන එක තමයි දැන් අපි අයිතිකාරයෝ කියන එක. එහින්දා අපි බාරකරුවෝ කියන එක ඔළුවේ තියාගත්තොත් නිතරම අපි එතකොට ඒ භාරකාරත්වය තියෙන කාලය තුල හරියට වැඩ කරලා ඉදිමෙන්නේ නැතුව යහපත්ව ඉඳලා ඒකෙන් කරන්න පුළුවන් තමන් ඉපදිච්ච රටට සේවයක්, තමන් ඉන්න පළාතට සේවයක්, තමන් ඉන්න ආයතනෙට සේවයක්, තමන්ව ගොඩනගපු මහ ජනතාවට සේවයක් කරලා අපිට ඒ තත්වයන්ගෙන් අයින් වෙලා යන්න පුළුවන්. එතකොට අපේ විශ්‍රාමික ජීවිතයේදී දික්සංගලා පුටුවකට වෙලා කල්පනා කරනකොට අපි අපේ උඩඟුකමෙන් මිනිස්සුන්ට හිංසා නොකරපු එක ගැන සතුටින් මෙනෙහි කරන්න පුළුවන්.
අපි අපේ මාන්නයෙන් මදයෙන් අපි අනිත් අයගේ රැකියාව අහිමි නොකරපු එක ගැන අපට සතුටින් මතක් කරන්න පුළුවන්. අහිංසක අසරණ මිනිස්සු අපි ගාවට ආවම යම්කිසි දෙයක් කරගන්නට අපි ඔය තනතුරු මාන්නෙන් ඉදිමිලා ඒ මිනිස්සු කොන්කරේ නැති එක ගැන අපට සතුටින් මතක් කරන්න පුළුවන්. අනේ මගේ තනතුරේ මට ලැබිච්ච අවස්ථාවේ මම මිනිස්සු වෙනුවෙන් ගොඩාක් දේවල් කරා නේද කියලා සැනසෙන්න පුළුවන්. ඔබේ විශ්‍රාමික ජීවිතය පුදුම සුවපත් එකක් වේවි. එයයි ඔබගේ හදවතට එකඟව ඔබ ඒ ඉඳපු තනතුරේ ඔබ උමතු වෙලා නැති එක නිසා. තමන්ට ලැබිච්ච අවස්ථාවේ ඔබ උපරිම අනෙක් අය වෙනුවෙන් යහපත්ව හැසිරිච්ච නිසා. ඒ නිසා තනතුරුත් එක්ක තානාන්තරත් එක්ක ලැබෙන පොඩි පොඩි වරප්‍රසාද එක්ක උමතු වෙන්න එපා. උඩඟු වෙන්න එපා. මාන්නාධික වෙන්න එපා. මොකද අපි දන්නේ ඔය තනතුරු අපිට අහිමි වෙන වෙලාවවත් කවුද දන්නේ? තනතුර තියෙද්දිම කවුද දන්නේ අපි රෝද පුටුවකට වැටෙයිද නැද්ද කියලා? තනතුර තියෙන කවුද දන්නේ එක පැත්තක් පණ නැති වෙලා කට ඇද වෙලා ගිහිල්ලා අපි සදාකාලික අංශභාග රෝගියෙක් වෙයිද නැද්ද කියලා කවුද දන්නේ? ඒ නිසා තනතුරු මාන්නෙන් මත් වෙන්න එපා. මොකද ඔබට වතුර පොදක් දෙන්න කෙනෙක් නැති වෙයි. අනේ පව් කියලාවත් අනුකම්පාවෙන් රෝද පුටුවවත් තල්ලු කරන්න කෙනෙක් නැති වෙයි. පොඩි අවස්ථාවක් Tamanට ආපු ගමන් නටන්න එපා කියන්නේ ඒකයි. ගොඩාක් අය ඔය වරද්ද ගැනිල්ල ජීවිතේ වරද්ද ගනිමින් තියෙනවා. ගොඩක් අය පොඩි පොඩි අවස්ථා ලැබිලා ඒ අවස්ථාවලට සදාකාලිකත්වයක් ආරෝපණය කරගන්නවා. එහෙම නැහැ. ඔක්කොම නැති වෙනවා. ඔය ඔක්කොම අහිමි වෙන දවස් එනවා. ඔය එකක්වත් නැතුව ඉන්න වෙන දවස් තියෙනවා. ඒක මතක තියාගන්න. සදාකාලික දේවල් සහිත ලෝකයක් නැහැ. සදාකාලිකව කවුරුත් ඉන්නේ නැහැ කොතනකවත්. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබ ගොඩාක් අවබෝධයෙන් ඔබේ ජීවිතේ ලැබෙන අවස්ථාවන් පරිහරණය කරන්න. ගොඩක් අවබෝධයෙන් ඔබගේ ජීවිතේ ලැබෙන අවස්ථාවන් පරිහරණය කරන්න. ඒවා අවස්ථාවන්. මොනවා හෝ හේතු මත ඔබට එහෙම අවස්ථාවන් හම්බෙලා තියෙනවා. ඒ අවස්ථාවන් වැරදියට පාවිච්චි කරන්න එපා. වැරදියට පාවිච්චි කරන්න එපා. ඒ වැරද්දවල් නිවැරදි කරන්න අපිට ගොඩක් අමාරු වෙයි. එතකොට ගොඩාක් අය අපි නිසා පීඩා විඳලා ඉන්න පුළුවන්. අපි නිසා අසහනයටපත් වෙලා ඉන්න පුළුවන්. අපි නිසා ජීවිතේම එපා වෙලා ඉන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. අපිට මේ ජීවිතය තුළ තියෙන පොඩි කාලේ ලස්සනට ඉඳලා මැරිලා යන්න පුළුවන්. හිත හදපු, හිත දියුණු කරපු යහපත් කෙනෙකු විදියට ඉඳලා අපිට මිය යන්න පුළුවන්. බය වෙන්න ඕනේ අපේ ඊළඟ භවය ගැනවත්. මොකද අපි හරි අවබෝධයෙන් අපේ කටයුතු කරන නිසා. ඒ ගැන ඔබ හිතන්න කියලා මා යෝජනා කරන ඔබට. බොහොම මෙත්සිතින්. ඊළඟ කාරණේ තුන්වෙනි එක. ඒකත් කියලා අද දේශනාවේ කටයුතු නිමා කරනවා. සීලමදෝ අන්‍යයෝ දුස්සීලයෝය. නොඑක් පව්කම් කරන්නෝය. මම සිල්වත් වෙමි. කිසි පාපයක් නොකරමි කියා සිල්වත් බව නිසා මත්වන්නා වූ මානය සීලමද නම් වේ. දැන් බලන්න
සීලවන්තකම ඇති කරගන්න කියලා බුදුදහමේ නිතර අවවාද කරනවා. නිතර අවවාද කරනවා සිල්වත් වෙන්න කියලා. අපේ පුහුණුවේ තියෙන්නෙම දාන, ශීල, භාවනානේ. දම් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න මෙහෙම අපිට උගන්වන්නේ සීලය. දැන් ඔන්න සිල් රැකගෙන යනකොට ඊළඟ කරුණ ගැන අවධානයෙන් ඉන්න කියනවා. මොකක්ද? සීලය නිසා මත් වෙන්න හොඳ නැහැ. අපි අපේ සිල්පද එකින් එක රැකෙන්න අපිට සතුටකුත් ආඩම්බරකමකුත් ටික එන්න ගන්නවා. ඊළඟට ඕක මාන්නයක්, මත්වීමක්, උමතුවක් දක්වා උනත් මතක තියාගන්න වැඩෙන්න පුළුවන්. උමතුවක්, මාන්නයක් දක්වා ඕක වැඩෙන්න පුළුවන්. මම තමයි සීලවන්ත කියලා. දැන් ගෙවල් වල ගොඩක් වෙලාවට ඕක එන වෙලාවල් තියෙනවා. දැන් අම්මා තාත්තා දෙන්නකින් ගොඩාක් වෙලාවට සිල්පදයක් දෙකක් වැඩිපුර තාත්තගේ අතින් කැඩෙන්නේ. හැමතැනම නෙමෙයි, ගොඩක් වෙලා. අම්මලා අතින් ගොඩාක් වෙලාවට සිල්පද ආරක්ෂා වෙන ප්‍රමාණය වැඩි. එතකොට අම්මලට තමන්ගේ සීලවන්ත බව හින්දා මදයක්, උමතුවක්, මාන්නයක් එන්න පුළුවන්. ඒ කියන්නේ තමන් සීලවන්ත වෙන්න ඒ මත්වීම ආවොත් ඔන්න ඊළඟට ඕනවට වඩා හඬ රේස් වෙන්න පටන් ගන්නවා. කටේ සද්ද වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අනිත් අය කියන එක ආන්න නැති වෙන්න පටන් ගන්නවා. හැම දෙයක්ම සැරෙන් කියන්න පටන් ගන්නවා. හැමෝටම තමන් නිවැරදිව ඉන්නවා කියන එක උලුප්ප බනින්න පටන් ගන්නවා. මතක තියාගන්න. ඔබගේ සීලවන්තකම ඔබගේ මෙලොව සැනසෙල්ලටත් පරලොව සැනසෙල්ලටත් හොඳයි. හැබැයි ඔබ අවබෝධ කරගන්න ඕන ඒ සීලවන්තකම මාන්නයක් වුණොත්, ඒ සීලවන්තකම උමතුවක් වුණොත්, උඩඟුකමකට මදයකටපත් වුණොත් ඔබ අනික් අයට ඉතාම යහපත් විදියට කතා කරන්න, හැසිරෙන්න, මානව සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධ අවම කොන්දේසිවත් දන්නේ නැති මිනිසෙක් බවට ඔබ පත් වෙන්න පුළුවන්. මම දන්නවා ගොඩාක් සීලවන්ත මව්වරු ඉන්නවා, පියවරු ඉන්නවා, හරි සීලවන්තයි. හැබැයි මල යක්ෂණියෝ වගේ. බැලුවොත් කඩාපනිනවා, කිසි දෙයක් කතා කරන්න බැරි. සීලවන්තයි, දත්මිටි කාගෙන ඉන්නේ. ඒ කියන්නේ කාගේ හරි සීලවන්තකම කොච්චර අපි নমස්කාර කරන එකක් නේ. සීලවන්ත කෙනාට අපි හරියට ගරු කරනවනේ. ඒත් සීලවන්තකමෙන් ඉදිමිලා සිල්පදයක් කැඩෙන එක්කෙනාගේ මුළු ජීවිතේම කොන් කරලා ඒක ඇද හිංසා කරලා පීඩා කරනවනම්, අනිත් අය ඉස්සරහා අවමන් කරනවනම් ඒක කොහොමද අනුමත කරන්නේ? ඒක සීලය නිසා හටගත්ත මදයක්. ඒක සීලය නිසා හටගත්ත උමතුවක්. ඔබ සීලවන්ත වෙන්න ඒ සීලය නිසා උමතු වෙන්න එපා. සීලවන්තකම නිසා මත් වෙන්න එපා. මම තමයි සීලවන්ත, මෙයා මේ සිල්පදේ කඩනවා, අර සිල්පදේ කඩනවා කියලා කොන් කරන්න එපා. හැමෝටම එක විදියට හිත හදාගන්න බෑ. හැමෝටම බෑ ඒක. වීරය කරන්න ඕන ගොඩාක් අයට සිල්පදයක් දෙකක් ආරක්ෂා කරගන්න. සමහර අයට ආයාසෙන් හරි, වීරයෙන් හරි
සිල්පද පහම ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි සාදු කියලා අපි ගරු කරනවා, নমස්කාර කරනවා, ඒකට වන්දනා කරනවා. දෙවියොත් වඳිනවා. ඒක හරි. ඒත් ඔබ ගාව කරුණාවන්තකම තියෙන්න ඕන. මෛත්‍රිය තියෙන්න ඕන. ආදරය තියෙන්න ඕන. සෙනෙහස තියෙන්න ඕන. අනිත් අයට ගරු කිරීම තියෙන්න ඕන. අනිත් අයව හෙලා දකින්න නැති ගතිය තියෙන්න ඕන. ඔබ හැබෑම සීලවන්තයෙක් නම් ඔබ දන්නවා ශික්ෂාපදයක් ඔබට ආරක්ෂා කරගන්න එක කොච්චර දුෂ්කරයිද කියලා ඔබ එතෙන්ට ආවේ. එතකොට ඔබ තේරුම් ගන්නට ඕනේ අනිත් එක්කෙනාගේ සිල්පදයක් කැඩෙන එක, අනිත් එක්කෙනා සීලයේ අපිරිසිදු වෙන එක කොච්චර මානුෂීය තත්ත්වයක්ද කියලා. ඔබ තේරුම් ගන්න ඕනේ හැමෝටම එක විදියට බැරි බව දේවල්. හැමෝම උත්සාහ කරන්න ඕන. හැමෝම සිල්පද ටික රැක ගන්න උත්සාහ කරන්න ඕන. මොකද සෝතාපන්නවත් උනේ නැතොත් අපිට තියෙන ලොකු රැකවරණයක් සිල්පද ටික රැකලා තියෙන එක. ඊළඟ ආත්මේ අපිට හොඳ භවයක උපදින්න අපේ තේරවාදී ධර්ම විවරණයට අනුව අපිට ඒකනේ පෙන්නලා තියෙන දේ. අපිට තියෙන සහතිකය ඒකනේ. ඊළඟ භවය ගැන බයක් නැතුව ඉන්න සීලාදී ගුණ ටික රැක ගන්න කියන එකනේ. මාර්ගඵල ලැබුවේ නැතොත් හැබැයි ඒකට අපි කෙනෙක්ව උනන්දු කරනවා මිසක අපි දැන්ට සිල්වත් කියලා අනිත් අයගේ සීලය බිඳ වැටෙනකොට හිංසා කරන එක කොච්චර නරකද? එහෙම කරන්න එපා. එහෙම හැසිරෙන කෙනෙක් වෙන්න එපා. තාම හොඳට බුද්ධිමත් ඔබගේ සීලවන්ත භාවය ගැන, තවම සිල් ටික රැකගෙන ඉන්න පුළුවන් වීම ගැන ඔබ සතුටටපත් වෙන ගමන් අනිත් අයට කාටවත් හිංසා නොකර ඉන්න, පීඩා නොකර ඉන්න. ඔබ මදයෙන් මත් වෙලා අනිත් අයගේ දුස්සීලවන්තකම ගැන සමාජයේ ඉස්සරහ නිඳා පහස කරන්නේ නැතුව ඉන්න. ඔබ වීරය කරන්න ඕන. ඔබ වීරය කරන්න ඕන. ඒකනේ අර කියමන් තියෙන්නේ නේද? අනික් ආගම්වලත් තියෙන කියමන් පව්කාර යට ගල් ගහන්න නම් කිසිම පවක් නොකරපු එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න වගේ කියමන් අපි අහලා තියෙන්නේ නේද? ඒ නිසා ඒ හැම සමාජයකම පිළිගන්න දේ තමයි කෙනෙකුට යහපත් වෙන්න ඕනි වුණත් හැමෝම 100% පාරිශුද්ධ නැහැ. එහෙම වෙලා නම් ඒ රහතන් වහන්සේ කෙනෙක් මාර්ගඵලලාභී උත්තමයි. හැබැයි එතෙන්ට පත්වෙන්ට වීරය කිරීම අපි කවුරුත් කළ යුතුයි. ඒක අනිවාර්යයි. හැබැයි දැනට සීලයෙන් ඉහළට ගියපු කෙනෙක් ඉන්නවා නම් එයා පරිස්සම් වෙන්න ඕන අනිත් අයව තමන්ගේ සීලය කියන කාරණාව මත යටත් කරන්න යන්නේ නැතුව ඉන්න. තමන්ගේ සීලය කියන කාරණාව මත අනිත් එක්කෙනාට හිංසා පීඩා නොකර ඉන්න. වද දෙන්නේ නැතුව ඉන්න. අවමන් නොකර ඉන්න. මදයෙන් මත්තුනාම තමයි එහෙම හැසිරෙන්නේ. ඉතින් කරුණු 3ක් අද ඉගෙන ගත්තා. තව කරුණක් කියන්න වෙලාව නෙමෙයි. මොකද එහෙමනොත් තව ටිකක් වැඩිපුර වෙලා යනවා. ඉතින් ඊටාම හොඳින් මේ ධර්ම කරුණු 3 මොකද්ද? ඉද්ධි මත, යස මත, සීල මත පිළිබඳව අද ධර්මදේශනාවේදී හරි ශ්‍රද්ධාවෙන් ඔබ ඉගෙන ගත්තා. මං හිතනවා ඔබ දිහා බලයි කියලා. මේ කරුණුත් එක්ක ඔබගේ හැසිරීම ගැන ගැඹුරු අවධානයක් යොමු කරයි කියලා. දහම් අහනවා කියන්නේ ඒකනේ. ඒක අපි සිත්ති ධාරණය කරගෙන අපි පුළුවන් තරම් අනිත් අයටත් උපකාරයක් වෙමින් අපේ ජීවිත වෙනස් කරගන්න එකනේ. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් අද ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මේ පින්කමේ දායකත්වයේ ගත්තු ඇත්තන්ට අරමුණක් තිබුණා. ඒ තමයි ආදරණීය අම්මා චන්ද්‍රානි දික්මාතු මාදුගොඩ මාතාවට පින් අනුමෝදන් කිරීම. ඒ අම්මා අභාවයට පත් වෙලා අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. චමින්ද විදාන පතිරණ පුතාගෙත් ඒ වගේම මංජුලා දිල්හානි විදාන පතිරණ දියණියගෙත් ආදරණීය අම්මා එතුමියට පින් දෙන්නත් ඒ වගේම ඒ පියාණන් වහන්සේ අභාවයට පත් වුණා විමලසේන විදාන පතිරණ පියාණන්ටත් ඒ වගේම
මේ නෝනගේ මංජුලා දිල්හානි නෝන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් අභාවයට පත් වෙලා තිබෙනවා. නලින්ද දහනායක යාපා මහත්මයා එතුමාටත් ඒ වගේම ඒ මිය ගියපු නලින්ද මහත්මයාගේ අම්මයි තාත්තයි චන්ද්‍රසිරි දහනායක යාපා පියාණන් WL පද්මාවති මෑණියන් සහ ජානකී දික්මාදුගොඩ කියන පුංචි අම්මා ඇතුළු කොට මිය ගිය ඒ පවුල්වල ඥාතීන්ටත් බණ දේශනාව ඉවර වෙනකම් අහන් ඉඳපු ඔබේ නමින් මිය ගියපු ඥාතීන්ටත් බුද්ධ පුතුන් ශ්‍රාවක සියලු දෙනාගෙම වගේම මේ කොරෝනා වසංගතය නිසා ලංකාවෙත් ලෝකයෙත් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම මේ විදාන පතිරණ පවුලේ ඒ පුතාට සහ ඒ දියණියට ලැබේවා. එයත්න්ගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. එයත්න්ට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. මේ උතුම් පින් කටයුතු කරමින් මේ ජපානයේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න අපට මහෝපකාරී වෙන කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ, ෆුජි සුගත සේනාසනයේ, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය හොබවන අතිපූජනීය හුරුළුනික වැවේ සුධම්ම අපේ සහෝදර ස්වාමින් වහන්සේටත්, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අතිපූජනීය අම්පිටියේ සද්ධාවාස අපේ සහෝදර ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මේ සේනාසන වාසී මහා සංඝ රත්නයටත්, ඒ වගේම බණ දේශනාව ශ්‍රවණය කරපු බුද්ධ පුතුන් මුහුණු පොතේ සහ YouTube නාලිකාවේ ශ්‍රාවක සදහැවත් ඔබ හැම දෙනාටමත් විශේෂයෙන්ම මේ ඔබට මේ ධර්මය සජීවීව sannivedanaya කරන්නට සියලු පහසුකම් අපේ සදහැවත් උදිත රාජපක්ෂ මහත්මයා, ඒ වගේම අපේ අජිත් හිඟුරංගල මහත්මයාගේ දායකත්වයෙන් මේ මයික්‍රොෆෝන්, ඒ වගේම මේ උපකරණ තියාගන්න අවශ්‍ය කරන ආම්පන්න ඒ ඇත්ත වරින් වර අඩුපාඩු හොය ගෙනවිල්ලා පූජා කරනවා. මේ පින්කම් හොඳට කරන්ට, ලස්සනට පිළිවෙලට කරන්ට ඒ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා. සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. ඔබත් රටත් ලෝකයත් රකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඒ ඉහත නම් සඳහන් කරපු දික්මාදුගොඩ මාතාව ඇතුළු කොට මියගිය සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ටත් ඔබ අපටත් උපදින හැම භවයකමත් මේ භවයේ පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත උදා වේවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.